ආයුබෝවන් ළමයි. අපි අද මුණ ගැහෙන්නේ හතරවෙනි පාඩම පිරිවැය හා කළමනාකරන ගිණුම් කරන්නට අදාළව. ඉතින් අපි ගිය සතියේ සාකච්ඡා කළ ආර්ථික ගණන් ප්‍රමාණය ගණනය කරන ආකාරය ඒත් එක්ක මම ඔබට හෝම්වර්ක් එකක් දුන්නා. පොඩි ප්‍රශ්න පත්‍රයක් දුන්නා, ප්‍රශ්න දෙකක්. ඉතින් අපි අද මේ ප්‍රශ්නයත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මම අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා වට්ටම් සහිත අවස්ථාවක නැත්නම් ප්‍රමාණ වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ගණන් ප්‍රමාණය ගණනය කිරීම. ප්‍රමාණ වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ගණන් ප්‍රමාණය ගණනය කිරීම. EOQ ගණනය කරන්න යනවා ප්‍රමාණ වට්ටම් තියෙනකොට. නේද? right. දැන් ඔබට මතකයි අපි බේසික් EOQ එක නැත්නම් මූලික ආර්ථික ගණන් ප්‍රමාණ ආකෘතියේදී TC කියලා ගත්තේ total cost එක කියලා ගත්තේ TCH දාන TCO අවම වෙන තැන. මේක තමයි ගත්තේ. තොග තබා ගැනීමේ මුළු පිරිවැයයි තොග ඇනවුම් මුළු පිරිවැයයි කියන දෙකේ එකතුව අඩුම වෙන තැන තමයි අපි ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා ගත්තේ. බේසික් EOQ මොඩල් එකේදී. එතකොට අපි කිසිම වෙලාවක සැලකිල්ලට ගත්තේ නැහැ මේ ගැනුම් පිරිවැය කියන එක. purchase cost එක. ගැනුම් පිරිවැය කියන එක සැලකිල්ලට ගත්තේ නැහැ. purchase cost එක ගත්තේම නැහැ. ගැනුම් පිරිවැය ගත්තේ නැහැ. ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කිරීමේදී වාර්ෂික ගැනුම් පිරිවැය කියන එක සැලකිල්ලට ගත්තේ නැහැ. මේක තමයි සමහර විට ලොකුම එක. නේද? මේක තමයි අතන ලොකුම පිරිවැය. හැබැයි අපි මේක සැලකිල්ලට ගත්තේ නැහැ. ඇයි ගැනුම් පිරිවැය සැලකිල්ලට ගත්තේ නැහැ කියන ප්‍රශ්නයත් සමහරට වාගේ හිතේ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ හිතේ තියෙනවා නම් නේද? වාගේ හිතේ තියෙනවා නම් ඇයි ගැනුම් පිරිවැය ගත්තේ නැහැ කියලා. මම ඒකට පොඩි උත්තරයක් දෙන්න යන්නේ දැන්. මේ බලන්නකෝ. අපි ඔය හදපු ගණන් වල අපි හිතමු ආයතනයේ වාර්ෂික ඉල්ලුම කිසියම් අමුද්‍රව්‍යයක ඒකක 1000යි කියලා. D1000යි. D1000යි. නේද? D1000යි. අපි හිතමුකෝ ඕකේ EOQ ආවා කියලා 200ක්. මේ ගණනය කිරීම කරාට පස්සේ EOQ 200ක් ආවා කියලා නිකන් හිතන්න. මේ ඒකකයේ ගැනුම් මිල අපි හිතමු රුපියල් 10යි කියලා. ගැනුම් මිල රුපියල් 10යි. දැන් අපි තීරණය කරනවා EOQ 200යි නම් වරකට කීයක් ගන්නද? 200ක් ගන්න. දැන් 200 ගානේ අවුරුද්දට කී පාරක් ගන්න වෙනවද එතකොට? D10යි EOQ 200යි. අවුරුද්දට 5 පාරක් ගන්න ඕනේ. අවුරුද්දට 5 පාරක් ගන්න ඕනේ. කොහොම ගත්තත් අවුරුද්ද පුරාවට මිලදී ගන්න ඕනේ ඒකක ගාන කීයද? 1000යි. එතකොට 1000යි. 1000 වැඩි කිරීම එකක් රුපියල් 10යි. ගැනුම් මිල 10යි. එතකොට වාර්ෂික මුළු ගැනුම් පිරිවැය 10000යි. වාර්ෂික මුළු ගැනුම් පිරිවැය 10000යි. ඒ වරකදී කීයක් ගත්තොත්ද? 200ක් ගත්තොත්. වරකදී 200ක් ගත්තත් අවුරුද්දට 5 පාරකට 1000ක් ගන්න ඕනේ. එතකොට ඒකයි ගැනුම් මිල වෙනස් වෙන්නේ නැහැ. මිලදී ගන්න ලබන ප්‍රමාණය අනුව ගැනුම් මිල වෙනස් වෙන්නේ නැහැ. ගැනුම් මිල රුපියල් 10යි. එතකොට 1000කට කීයද ගැනුම් පිරිවැය වාර්ෂික? 10000යි. අපි හිතමු වරකට 200 නෙමෙයි. අපි ගන්නවා වරකට 500ක්. අපි වරකට 500ක් ගන්නවා. 500ක් ගත්තත් අවුරුද්දට ගන්න ඕනේ ගාන කීයද? එතකොට දෙපාරකට ගන්න ඕනේ. ඒත් අවුරුද්දට ගන්නේ 1000යි. ඒ කියන්නේ ඒකේ ගැනුම් මිල කීයද? 10යි. ඒත් වාර්ෂික ගැනුම් පිරිවැය කීයද? 10000යි. එහෙනම් වරකදී මිලදී ගනු ලබන ප්‍රමාණය අනුව වාර්ෂික ගැනුම් පිරිවැය වෙනස් වුණේ නැහැ. හේතුව ගැනුම් මිල ස්ථාවරව තිබුණා. ගැනුම් මිල වෙනස් වුණේ නැහැ. මිලදී ගන්නා ප්‍රමාණය අනුව ගැනුම් මිල වෙනස් වුණේ නැහැ. එහෙනම් වරකදී මිලදී ගනු ලබන ප්‍රමාණය අනුව ගැනුම් මිලේ වෙනසක් වෙන්නේ නැත්තම් සරලව කියනවා නම් මිලදී ගන්න ප්‍රමාණය අනුව වට්ටමක් ලැබෙන්නේ නැත්තම් ආර්ථික ගැනුම් ප්‍රමාණයේදී වාර්ෂික ගැනුම් පිරිවැය ගැන අවධානයක් යොමු කළ තේරුමක් නැහැ. ඒක අනුව EOQ තීරණය වෙන්නේ නැහැ.
EOQ ගණනය කරද්දී වාර්ෂික ගැනුම් පිරිවැය ගැන සැලකිල්ලක් යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? අපි බැලුවේ TCH සහ TCO. TCH සහ TCO කියන දෙකේ එකතු අඩුම වෙන තැන විතරයි. එතන තමයි EOQ කියලා කිව්වේ. ඒතොර මේ TCH හෝ TCO ඇතුළට වාර්ෂික ගැනුම් පිරිවැය ඇතුළත් කළේ නැහැ. වාර්ෂික ගැනුම් පිරිවැය ඇතුළත් කළේ නැත්තේ ඇයි? වරකදී මිලදී ගන්න ප්‍රමාණය අනුව වාර්ෂික ගැනුම් පිරිවැය වෙනස් වෙන්නේ නැති නිසා. right. දැන් අපි එන්නේ වෙනස් කතාවකට. right. අපි දැන් වෙනස් කතාවකට එනවා. ඒ කතාව තමයි දැන් අපි කතා කරන්න යන්නේ මේ වරකදී මිලදී ගනු ලබන ප්‍රමාණය අනුව වට්ටම් ලැබුණොත් කොහොමද කරන්නේ? වට්ටම් ලැබුණොත් අපි මේක ගණනය කරන්නේ කොහොමද? ඒ අවස්ථාවේදී කොහොමද ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කරන්නේ? හොඳයි. දැන් මේ වගේ ප්‍රශ්න විභාගයටත් ඇවිල්ලා තියෙනවා. අපි මේ විභාගයට ආපු ප්‍රශ්න කීපයක් අපි සජීවී වැඩසටහනක් තියෙනවා. ලබන සති ඉරිදා මේ 27 ඉරිදා මාගේ මතක හැටියට ඒ දවසේ තියෙන Zoom session එකේදී අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර මේ දක්වා කරපු පාඩම් වලට අදාළව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. right. මම එහෙනම් දැන් සාකච්ඡා කරනවා කොහොමද අපි මේ ප්‍රමාණ වට්ටම් තියෙන වෙලාවකදී මිලදී ගනු ලබන ප්‍රමාණය අනුව වට්ටම් හිමිවීමක් වුණොත් ඒ වෙලාවේදී කොහොමද ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කරන්නේ කියන එක. ඔයාලගේ පොතේ තියෙන උදාහරණ අංක 5 ටියුට් එකට ගියොත් උදාහරණ අංක 5 ටියුට් එකේ තියෙන උදාහරණ අංක 5ට ගියොත් අපිට පුළුවන් ඒක බලා ගන්න. මම උදාහරණ ගන්නවා. උදාහරණ මේකයි බලන්න. ව්‍යාපාරයක මාසික අමුද්‍රව්‍ය අවශ්‍යතාවය ඒකක 300කි. ඒකක සාමාන්‍ය මිල රුපියල් 8යි. කෙසේ වෙතත් මිලදී ගන්නා ඒකක සංඛ්‍යාව අනුව පහත පරිදි වට්ටම් ලබාගත හැකිය. වට්ටම් ගන්න පුළුවන් ආකාරය දීලා තියෙනවා. එක් කැනෝමක පිරිවැය රුපියල් 100යි. සාමාන්‍ය තොගේ ඒකකයක් වර්ෂයක් ගබඩා කිරීමේ පිරිවැය රුපියල් 4යි. පහත දෑ ගණනය කරන්න. එක වට්ටම් නොලැබේ නම් වරකට මිලදී ගත යුතු ප්‍රමාණය. වට්ටම් නැත්තම්. දෙක වට්ටම් ලැබේ නම් වරකදී මිලදී ගත යුතු ප්‍රමාණය. හරි. අපි එහෙනම් ප්‍රමාණ වට්ටම් අතාරිමුකෝ. ප්‍රමාණ වට්ටම් අතෑරලා ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කළොත් කොහොමද ගණනය කරන්න වෙන්නේ? EOQ සමානයි 2DCO බෙදීම CH වර්ගමූල කියන සූත්‍රයට දානවා. ප්‍රමාණ වට්ටම් නැත්තම්. මේකේ D කියන්නේ කීයද? D අපිට ගණනය කරගන්න වෙනවා. D කියන්නේ දැන් මාසික අවශ්‍යතාවය තමයි 300. එහෙනම් අවුරුද්දටම 12න් වැඩි කළා 3600යි. 3600යි D. CO ඇනෝමක් කිරීමේ පිරිවැය. එක් ඇනෝමක පිරිවැය රුපියල් 100යි. CH කියන්නේ සාමාන්‍ය තොගේ ඒකකයක් වර්ෂයක් ගබඩා කිරීමේ පිරිවැය රුපියල් 4යි. තවා ගැනීම පිරිවැය රුපියල් 4යි. එහෙනම් CH කෙලිම දීලා තියෙනවා 4යි කියලා. CH 4යි කියලා දීලා තියෙනවා ගානේ. දෙක වැඩි කිරීම D 3600යි. CO 100යි. CH 4යි. මේකේ වර්ගමූලය ගන්න. මේක විසඳලා වර්ගමූලය ගන්න. right. උත්තරේ ගණනය කරගන්න. 2DCO බෙදීම CH වර්ගමූලය. හාරසි 24යි. ඔබට ලැබේ 424යි කියලා. EOQ 424යි ඒකක. right? EOQ 424යි. ඒතර මේකේ වට්ටම් හිමි වෙන්නේ නැත්තම් EOQ ගාන 424යි. වට්ටම් නැත්තම්.
නේද? වට්ටම් නොමැති අවස්ථාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ඒක 424 දශම ගානක් ආව. මම දැම්මා ආසන්න වශයෙන් 424යි කියලා. කැල්කියුලේටර්ස් තියෙන හින්දා ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය දැන් ඔබට ගණනය කරගන්න පහසුයි. right. එහෙනම් 424 ඒක පැත්තකින් මතක තියාගමු. නේද? right. 424යි කියලා මතක තියාගමු. 424. EOQ 424 වට්ටම් නැත්තම්. හැබැයි මේ ගානේ කියන වට්ටමක් ගැන කියනෝනේ. මේ ගානේ වට්ටමක් ගැන කියනවා. මේ ගානේ වට්ටමක් කියනවා. දෙක රෝමන් දෙකෙන් කියන්නේ වට්ටම් ලැබෙන වරකදී මිලදී ගත යුතු ප්‍රමාණය. ඒ වට්ටම ගැන කියනකොට ගානේ කියන්නේ මෙහෙම. ඒකක 1500ක් හෝ වැඩි යනෝමක් සඳහා ඒකයට රුපියලක් වට්ටමක් හම්බ වෙනවා. 1000ට වැඩි නම් 775යි. 800ට වඩා වැඩි නම් 750යි. 500ට වඩා වැඩි නම් ඒකකයකට රුපියල් 0.25 නැත්නම් 725යි. right. දැන් මේ වට්ටම් තියෙන වෙලාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කිරීමේදී අපි සලකා බැලිය යුතු පියවර කිහිපයක් තියෙනවා. අනුගමනය කරන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. ඒ පියවර ටික හරියටම කළා තමයි EOQ ගණනය කරන්න ඕනේ. වට්ටම් තියෙන වෙලාවට. එකම වාසියක් තියෙනවා මේ ගානේ. මේ ගානේ CH එක ඔන්න හොඳට ඔළුවේ තියාගන්න. මේ ගානේ CH එක. මේ ගානේ CH එක රුපියල් 4ක් කියලා දීලා තියෙනවා කෙලින්ම. මේක ගැනුම් මිලේ ප්‍රතිශතයක් විදියට දීලා නැහැ. ගැනුම් මිලෙන් 10%යි එහෙම දීලා නැහැ. කෙලින්ම CH එක 4යි කියලා දීලා තියෙනවා. මේ දීලා තියෙන හින්දා මම මේ ගාන හදන්න ලේසි ක්‍රමයක් දෙනවා. right. මේක මෙහෙම දීලා තියෙන හින්දා මම පොඩි මේ ගානේ ලේසි වැඩක් තියෙනවා හේතුව CH වෙනස් වෙන්නේ නැති නිසා. මේකේ CH වෙනස් වෙන්නේ නැති ඉඳ මම ලේසි ක්‍රමයක් කියා දෙනවා මේකට. මේකේ ආර්ථික ගැනුම් ප්‍රමාණය කීයද? වට්ටම් නැත්තම් 424යි. ඒ කියන්නේ අපි දන්නවා මේ ගානේ මෙහෙම මම ඇඳුත් EOQ එක ඇඳුත් නේ TCH නේද? TCO ඔහොම යනවා. TCA කොහොම යනවා නේද? right. දැන් ඔයා දන්නවා මේ මුළු පිරිවැය ඇවිල්ලා මුළු පිරිවැය අවම වෙන්නේ කොතනදීද? මුළු පිරිවැය අවම වෙන්නේ මොකද මේකේ භාගෙ තියන්න බෑ නැත්තම් කැතයිනේ. දැන් 424 තමයි EOQ එක. වට්ටම් නැත්තම් 424 තමයි EOQ එක. ඒතර ඔයාලට පේනවා 424ට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නකොට 424ට වඩා වැඩියෙන් වරකදී යනවම් කරොත් පිරිවැය ඊට වඩා වැඩි. TC එක වැඩි. නේද? මේ විදිහට ඇවිල්ලා 424 දී තමයි මුළු පිරිවැය අවම වෙලා තියෙන්නේ. ඒක තමයි අපි EOQ කියලා ගත්තේ. EOQ කියලා ගත්තේ 424. ඒතර ඔබට පේන දෙයක් තමයි පැහැදිලිව පේන දෙයක් තමයි මොකද්ද? 424කට වඩා වැඩිපුර වරකට ඕඩර් කරොත් පිරිවැය වැඩි වෙනවා. ඒක පැහැදිලි. මුළු පිරිවැය අඩුම උනේ 424 දී. ඒක තමයි EOQ එක. හැබැයි දැන් TCH සහ TCO වලට අමතරව සලකා බලන්න සිද්ධ වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි ගැනුම් මිල. හේතුව මිලදී ගන්නා ප්‍රමාණය අනුව ගැනුම් මිල වෙනස් වෙනවා. මේ බලන්න. සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 8යි.
සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 8යි. හැබැයි 1500ක් එකපාරකට ගත්තොත් ගැනුම් මිලට රුපියලක වට්ටමක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 7ක් වෙනවා ගැනුම් මිල. 1000ක් හෝ ඊට වැඩි නම් 775යි. 800ක් හෝ ඊට වැඩි නම් 500යි. right. එහෙමනම් අපි මේ වෙලාවේදී EOQ ගණනය කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට. අපි මෙන්න මේ වගේ ටේබල් එකක් අපි දැන් පිළියෙල කරගන්නවා. මේ වගේ ටේබල් එකක් අපි පිළියෙල කරගන්නවා. EOQ වලදී දැන් මේ CH එක වෙනස් වුණේ නැති හින්දා වරකදී මිලදී ගන්න ප්‍රමාණයත් එක්ක CH එක වෙනස් වුණේ CH එක 4මනේ තියෙන්නේ. ඒ නිසා මම කියා දෙනවා ලේසිම ක්‍රමය මේකයි කියලා. පොඩි ෂෝට්කට් මෙතඩ් එකක් කියා දෙනවා ඒක වෙනස් වෙච්ච නැති හින්දා. දැන් ඔබට පෙනුණා EOQ තියෙන්නේ 424යි වට්ටම් නැත්තම්. අපි එහෙනම් මෙන්න මෙහෙම quantity ටිකක් දාගන්නවා. quantity ටිකක් දාගන්නවා. Q TCO TCH TCO TCH ගැනුම් පිරිවැය මුළු පිරිවැය right මම මේක 1 කියලා කියනවා මේක 2 කියලා කියනවා මේක 3 කියලා කියනවා මේක 4 නම් 4 කියන්නේ 1 ධන 2 ධන 3 1 ධන 2 ධන 3 right අපි කරන්නේ මෙහෙමයි අපි ඉස්සෙල්ලම බලනවා මේ ටේබල් එකට මේ පිරිවැය වගුවට ඉස්සෙල්ලම දාගන්නේ මොකද්ද ළමයි ඉස්සෙල්ලම දාගන්නවා අපි දන්න පිරිවැය අඩුම වෙච්ච තැන මොකද්ද EOQ වලදී 424 මේ ටේබල් එකේ ඔන්න මම දාගන්න පළවෙනිම quantity එක මොකද්ද 424 පළවෙනිම quantity එක ඇතුළත් කරගත්තා 424 ඊළඟට අපි බලනවා වට්ටම් සීමාවන් මොනවද දැන් වට්ටම් තියෙන සීමාවන් මොනවද ළමයි මේ වට්ටම් තියෙන සීමාවන් මොනවද 500 500 දී 725ක වට්ටමක් තියෙනවා නේද 1000 දී 775ක 800 දී 750ක ඔය විදිහට වට්ටම් තියෙනවා දැන් ඔබට පේනවනේ EOQ එක 424 නේ තිබ්බේ EOQ එක 424යි එතකොට 424ට වඩා එකක් හරි වැඩිපුර ගත්තොත් TCH දැන් TCO වල ගාන 424 දී තිබ්බට වඩා වැඩි කීයක් හරි නේද TCO දන TCH අඩුම උනේ කොතනදීද 424 දී. ඒතර 424ට වඩා එකක් හරි යනවුම් කරොත් 424 දී TCH සහ TCO වල එකතුවට වඩා මෙතන එන එකතුව වැඩි වෙනවා. නේද? දැන් උදාහරණයක් විදිහට 500ක් ඕඩර් කරොත් 500 දී එන TC එක වැඩි 500 දෙන TC එක වැඩි 424ට වඩා. හැබැයි ඒ TC එක කිව්වේ මේ දෙක එකතුව. TCO දන TCH. දැන් අපිට සිද්ධ වෙනවා හැබැයි ගැනුම් පිරිවැයත් ඇතුළත් කරන්න. ප්‍රමාණ වට්ටම් ලැබෙන හින්දා ගැනුම් පිරිවැයත් මම එකතු කරනවා. TC වලට. right? දැන් EOQ හොයද්දී පිරිවැය අඩුම දන හොයාගන්න TCO දන TCH දන ගැනුම් පිරිවැය කියන තුනේම එකතුව අඩු වෙන තැන තමයි මම EOQ කියලා ගන්න. තුනේම එකතුව අඩු වෙන තැන තමයි මම EOQ කියලා ගන්න. right. දැන් එහෙමනම් අපි මෙතනදී පිළිල කරන සංඛ්‍යා වගුවක්. මම කියවනේ සංඛ්‍යා වගුවේදී මම බොහොම පහසුවෙන් යනවා. එකක් තමයි TCH වෙනස් වෙන්නේ නැති නිසා. TCH වෙනස් වෙන්නේ නැති නිසා මට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. මම කරන්නේ මේ වට්ටමට හිමිකම් ලබන්න නම් මිලදී ගන්න ඕනේ අඩුම ගාණ තියෙනවනේ. මේක නම් 500ක්. 725 වට්ටමට හිමිකම් කියන්න අඩුම ගාණ ගන්න ඕනේ 500ක්. 750 වට්ටමට හිමිකම් කියන්න නම් අඩුම ගාණ 800ක්. අඩුම ගාණ දාගන්නවා මේ ටේබල් එකට. මොකුත්ම තේරුන්නේ නැහැ වගේ ඉන්නකෝ. දාගමුකෝ ඉස්සෙල්ලා 500යි. 800යි. 500 800 1000යි 1500යි. තේරුම් නැත්නම් අතහැරලා දාන්න. තේරුම් නැත්නම් අතහැරලා දාන්න. right 1500.
දැන් කියනවා එහෙම කොහොමද දැන් එකවරම මොකුත් කිව්වේ නැහැ. මොකුත් කිව්වේ නැහැ. මොකුත් කියන්න තු මන් දැම්ම ඒ ගාන. නෑ ඒක එහෙම දැම්මේ ඇයි දන්නවද? මන් දන්නවා එක දෙයක්. මොකද්ද? දැන් ඔයත් දන්නවා ඒක. ඔයත් දන්නවා TCH වලයි TCO වලයි එකතුව අඩුම වෙන්නේ 424 දී. 424ට වඩා වැඩි වෙන්න හැම තැනකදීම TCH දන TCO වලගේ අඩුයි. අගේ වැඩි. ඒ කියන්නේ පුතා 424 දී එන TCO දන TCH වලට වඩා 500 දී එන TCO දන TCH වැඩි. 800 දී ඊටත් වැඩි. මේ එන්න වැඩි වෙනවනේ. 1000 දී තවත් වැඩි. 1500 දී තවත් වැඩි. එහෙනම් මොන මගුලටද මේ 500 800 1000 1500 දාගත්තේ කියලා වාට නිකන් හිතනවා එකවරම. එහෙම දාගත්තේ ඇයි? 500 800 1000 1500 වගේ ගන්නකොට මෙන්න ගැනුම් මිලෙන් වාසියක් එනවා. අන්න ඒ හින්දා තමයි දාගත්තේ. එහෙනම් ඔයා කියනවා ඇයි එහෙනම් මේ 500 800 1000 1500ම දාගත්තේ? ඇයි 550 දාන්න බැරි? 550 දාන්න නැත්තේ ඇයි දන්නවද? ඔන්න මේක මම කියන මාර දෙයක් ඈ. ඇයි 500 දාන්න තු 550 දාන්න 500ම දැම්මේ? අපි දන්නවා මේ වට්ටමට හිමිකම් කියන්න නම් මේ 500 දී හම්බෙන වට්ටමට හිමිකම් කියන්න අඩුවෙන්ම ගන්න ඕනේ ගාන කීයද? 500. 500. ඊට වඩා ගන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවනේ මේ TCO දන TCH කියන එක නැත්තම් අපි කියලා TC කියලා කිව්වේ TCH දන TCO නේ. ඒ දෙකේ එකතුව හැම වෙලාවෙම 424ට වඩා අනිත් හැම තැනකදීම වැඩි. එතකොට අපි වට්ටම බේර ගන්න නම් ගන්න ඕනේ අඩුම ගාන අරගෙන තමයි වට්ටම භුක්ති විඳින්න ඕනේ. 500 දී ගන්න එක හොඳයි 500ක් ගන්න. 550 ගත්තට වැඩක් නැහැ. ඊට පස්සේ යන්න ඕනේ 800ට. මොකද 800 දී වට්ටම වෙනස් වෙනවා. අය 1000 දී වට්ටම වෙනස් වෙනවා. අය 1500 දී වට්ටම වෙනස් වෙනවා. 1500 වැඩි අරගෙන වැඩක්ම නැහැ. එකම වට්ටමනේ. නේද? මොකද TC ඕදන TCH වල එකතුව වැඩි 424ට වඩා ඕනෑම තැනකදී. හැබැයි අපි මේ තැන්වලට ගිහිල්ලා බලන්නේ අයිය මේ තැන්වලදී ගැනුම් පිරිවැය වාසියක් වෙනවා. එහෙනම් ගැනුම් පිරිවැය වාසියත් අරගෙන TCH සහ TCO වල දෙකේ එකතුවත් අඩු මට්ටමකට ගේන්න නම් අපි මේ වට්ටමට හිමිකම් කියන්න පුළුවන් අඩුම තැනින් අතර වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේ වට්ටමට හිමිකම් කියන්න නම් මිලදී ගත යුතු අඩුම ප්‍රමාණයක් දාගත්තේ. හේතුව EOQ 424 හින්දා. බැරි වෙලාවත් EOQ 550 වෙලා තිබ්බනම් මේ 500යි 800යි රේන්ජ් එකේ ගන්න ඕනේ 550 පුතා. right? තේරුන්නේ නැහැ ඔයාලට. කමන්නේ. තේරුන්නේ නැති උනා කමන්නේ. right. දැන් සරලවම හිතා ගන්නකො මේක. මොකද මේක හදලා ඉවරලා ඉතිරි ටික තේරුම් ගන්නකො. නේද? ගාන අපි ඉස්සෙල්ලා හදලා ඉවරලා ඉතිරි ටික තේරුම් ගමු. මොනවද මේකට දාගත්ත Q ටික? එක Q එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ බේසික් EOQ මොඩල් එකෙන් ආපු EOQ එක 424යි හරි. අනිත් Q මට්ටම් ගත්තේ මොනවද? අදාළ ප්‍රමාණ වට්ටමට හිමිකම් ලැබීම සඳහා මිලදී ගත යුතු අවම මට්ටම දාලා තමයි ගත්තේ. අවම ප්‍රමාණය දාලා. අවම ප්‍රමාණය දාලා ගත්තේ. 500 ගත්තොත් ඩිස්කවුන්ට් එකක් තියෙනවා. 800 ගත්තොත් ඊට වඩා වෙනස් ඩිස්කවුන්ට් රේන්ජ් එකකට යනවා. 1000 ගත්තොත් තව රේන්ජ් එකකට යනවා. 1500 ගත්තොත් යනවා. දැන් මේ තැන්වලදී අපි ගණනය කරගමු TCO ගණනය කරගමු. right. දැන් TCO ගණනය කරන්නේ කොහොමද? TCO ගණනය කරන්නේ D බෙදීම Q වැඩි කිරීම CO. D බෙදීම Q වැඩි කිරීම CO. එතකොට D කීයද? D කීයද? 3600යි. අපි කලින් ගණනය කරගත්තා D 3600යි. මාසෙකට 300යි මාස 12ට 3600යි. CO 100යි. CH 4යි. CH 4යි මේ තියෙන්නේ. CH 4යි. එහෙනම් බෙදන්න D බෙදන්න Q වලින් වැඩි කරන්න CO වලින්. D කීයද පුතා? 3600යි. 3600 බෙදන්න Q වලින්. Q 424යි. 424යි.
බෙදුවා වැඩි කරා CO වලින් 100යි. අටසිය 49ක් එනවා. 800. TCH කොහොමද ගන්නෙ? TCH කොහොමද ගන්නෙ? TCH ගන්නේ Q බෙදනවා දෙකෙන්. Q 424යි. Q බෙදනවා දෙකෙන් වැඩි කරනවා CH වලින්. CH කීයද 4යි. අටසිය 49ක් තමයි එන්නේ. කමන්නේ 848යි. මොකද 424යි දශම ගානක් උතන තිබ්බනේ. කමන්නේ 848යි කියලා දාමු. නැත්තම් මේ දෙක සමාන වෙනවා. මෙතන EOQ 424යි දශම ගානක් ආවනේ. මම 424යි කියලා වටේල ගත්තා. නැත්තම් මේක හරියටම එනවා එකම ගාන 849 කියලා දෙකේම. 848යි සත ගානක් ඒ දෙකේම. right. දැන් වාට පෙවුණා EOQ වලදී මේ දෙක සමාන වුණානේ. ගැනුම් පිරිවැය. ගැනුම් පිරිවැයත් ඇතුළත් කරමු. කොහොමද ගැනුම් පිරිවැය ගණනය කරන්නේ? මේ බලන්න. වරකදී 424 ගානේ ගත්තොත් වට්ටම් මොකුත් නැහැනේ. වට්ටම් මොකුත් නැහැ. ඒතකොට සාමාන්‍ය මිලට තමයි ගන්න වෙන්නේ. ඒක රුපියල් 8යි. ඒතකොට අවුරුද්දට ගන්න 3600ම ගන්න වෙන්නේ රුපියල් 8 ගානේ. එහෙනම් වැඩි කරන්න 3600 8ෙන්. 3600ම ගන්න වෙන්නේ 8 ගානේ. 3600ම ගන්න වෙන්නේ 8 ගානේ. 28800යි. 28800. එහෙනම් ඒකට එකතු කරන්න මේ දෙක. තොරේනවා 30497යි මේ තුන එකතුව. TC ගැනුම් පිරිවැයත් ඇතුළත්ව TC 30497යි. ඊළඟට අපි යනවා Q500 කියන එකට. 3600 බෙදීම 500 D දැන් 3600යි ඒක වෙනස්ුන්නේ නැහැ Q500යි CO 100යි. CO 100යි. හත්සිය 20යි. CH 500 බෙදීම 2 වැඩි කිරීම 4. දාහයි. ඔයාලට පේනවා දැන් එතනදී TCO සහ TCS සමාන වෙන්නේ නැහැ නේ. TCO සහ TCS සමාන වෙන්නේ නැහැ. මං කියන්නේ ඒක EOQ වලදී විතරයි සමාන වෙන්නේ කියලා. කලින්ම කිව්වා නෙමෙයි. පේනවනේ. එතනදී විතරනේ මේ දෙක සමාන වෙන්නේ මේ. ඡේදනය වෙන්නේ එතනදීනේ. අනිත් තැන් වල එහෙම වෙන්නේ නැහැ නේද? TCH සහ TCO සමාන වෙන එකම දන්නේ EOQ විතරයි. දැන් හැබැයි ගැනුම් පිරිවැය 500ක් ගත්තොත් 7 25ක වට්ටමක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 8ක 7.75ට ගන්න පුළුවන්. එතකොට අවුරුද්දටම ගන්න 3600 ඒකකයක් ගන්න පුළුවන් 7.75 ගානේ. 7.75 ගානේ. විසිහත්දාස් 900යි. දැන් එකතු කරන්න 27900 ධන එකතු වෙනවා 29620ක් 29620ක් එනවා එකතු 29620 ඊගාවට එනවා 800ක් 3600 බෙදීම 800 වැඩි කිරීම 100 450යි CH එක 800 බෙදීම 2 වැඩි කිරීම 4 1600යි. එතකොට දැන් ගැනුම් පිරිවැය දැන් 800ක් වරකට ගත්තොත් 750ක වට්ටමක් හම්බ වෙනවා. ඒ කියන්නේ 8යි normal price එක සාමාන්‍ය ගැනුම් මිල 750ක වට්ටමක් හම්බ වෙනවා කියන්නේ දැන් 750ට හම්බෙන්නේ. 3600 වැඩි කරනවා 750න්. 27000යි.
29050. 29050. ඊගාවට 1000ක් ගත්තොත් 1000ක් වර්ගදී ගත්තොත් TCO 3600 බෙදීම 1000 වැඩි කිරීම CO 100යි. ඒ කියනවා 360ක් කියලා. එතකොට මෙතන එනවා 1000 බෙදීම 2 වැඩි කිරීම 4 2000යි. දැන් ගැනුම් මිල අපිට ඒ ගාන ගත්තොත් 775ක වට්ටමක් ලැබෙනවා. 775ක 1000ක් ගත්තොත් 775ක වට්ටමක් ලැබෙනවා. එහෙනම් 7.25ට ගන්න පුළුවන් දැන්. ඒකකයක් 7.25 ගානේ ගන්න පුළුවන්. එතකොට එන්නේ 26100යි. 26100යි. එතකොට මුළු පිරිවැය 28460යි. 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 ඊට පස්සේ 1500ක් වරකදී ගත්තොත්. එතකොට TC ON පුතා 3600 බෙදීම 1500 වැඩි කිරීම CO 100යි. TCH ගන්න පුතා 3600 1500ක් ගන්නේ වරකට 1500 බෙදීම 2 වැඩි කිරීම CH රුපියල් 4 3000ක් එන්නේ. දැන් ගැනුම් මිල දැන් වට්ටම රුපියලයි පුතා. දැන් වට්ටම රුපියලයි. රුපියලක වට්ටමක් හම්බ වෙනවා නම් ගැනුම් මිල නෝමල් ප්‍රයිස් එක රුපියල් 8යි. දැන් 7 ගානේ ගන්න පුළුවන්. එතකොට අවුරුද්දටම යන ගැනුම් පිරිවැය 3600 වැඩි කිරීම 7. 3600 වැඩි කිරීම 7. 25200යි. 25200යි. දැන් එකතු කරලා බලන්න. 28440ක් එනවා. 28440ක් එනවා. නේද? 28440ක් එනවා. right. දැන් අපි ඔන්න වැඩේ සෑහෙන දුරකට ඉවර කරලා තියෙනවා. දැන් අපි අදාළ ප්‍රමාණයන් ඇතුළත් කරලා අපි ගණනය කළා. නේද? 424 කියන එක දැම්මා. දැන් තියෙන EOQ level එක. එතනින් පස්සේ අනිත් amounts දැම්මා. 500 තමයි පළවෙනියටම වට්ටමකට හිමිකම් ලබන්න ගන්න අඩුම ගාන. ඊළඟ වට්ටමට යන්න නම් 800. ඊළඟ වට්ටමට යන්න නම් 1000. ඊළඟ වට්ටමට යන්න නම් 1500. මේ විදිහට විවිධ ප්‍රමාණයන් ඇතුළත් කළේ ඒ වට්ටමට හිමිකම් ලබන්න නම් මිලදී ගන්න ඕනේ අඩුම ගාන දාලා. හරි. දැන් පේනවා ළමයි ඔයාලට මොකක්ද? දැන් අපි මේ මොඩල් එකේදී ගැනුම් පිරිවැය දැම්මේයි කියලා අපි දන්නවා දැන්. දැන් ඒකත් එක්ක බැලුවාම අඩුම පිරිවැය එන්නේ මේක කොතනද? මෙන්න මෙතන. එක අවස්ථාවකදී කොච්චරද ගන්න ඕනේ මේකේ තියෙන විදිහට නම් වරකදී ගන්න ඕනේ 1500. ගැනුම් පිරිවැයද ඇතුළත්ව නැත්තම් වට්ටම් වල වාසියද සලකලා ගණනය කරන්න පුළුවන් EOQ. දැන් එතකොට EOQ වෙන්නේ වට්ටම් සහිත මේ අවස්ථා ආර්ථික ගැනුම් ප්‍රමාණයේ මුළු පිරිවැයම මොන තැන මෙතන. ඒ කියන්නේ වරකදී මිලදී ගත යුතු ඒක ප්‍රමාණය 1500. එහෙනම් ඔන්න අපි දැන් කියනවා වරකදී මිලදී ගත යුතු ප්‍රමාණය කීයද? 1500යි. එහෙනම් මේ ප්‍රශ්නේ හැටියට උත්තරේ තමයි 1500. right. මේක හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා පුතා. මම මෙතන ගැනුම් පිරිවැය දාලානේ හැදුවේ. තව කෙනෙකුට පුළුවන් මේක මෙහෙම කරන්න. මෙන්න මෙහෙම කරන්න. මොකද්ද? ඔයා මෙතන ගැනුම් පිරිවැය දාන්නේ නැතුව මෙතන දාන වට්ටමේ වාසිය කියලා. මෙතන දාන වට්ටම් වල වාසිය කියලා එකක්. මම ඒකත් හදලා පෙන්නන්න. විකල්පයක් විදිහට.
විකල්පයක් විදියට. දැන් මේක පැහැදිලිනේ කට්ටියටම. නේද? පිරිවැය ගණනය කරද්දී ඔයා TCO ওই විදිහට එනවා TCH ওই විදිහට මෙනවා. ඔයා එකම දේ මෙතන දාගන්නවා වට්ටම් වල වාසිය කියලා එකක්. වට්ටම් ඉතිරිය. වට්ටම් ඉතිරිය. වට්ටම් ඉතිරිය. මුළු පිරිවැය. මුළු පිරිවැය. මුළු පිරිවැය. මුළු පිරිවැය කියන්නේ දැන් 1 ධන 2 ඍණ 3 වට්ටම් ඉතිරියක් නෙන්නේ. ඒක අඩු කරනවා. right. දැන් 424 වට්ටම් ඉතිරියක් නෑ පුතා. වට්ටමක් ඉතිරි වෙන්නේ නෑනේ. වට්ටම් ලැබෙන්නේ නෑනේ 424. ඒ කියන්නේ ටේබල් එක මේ ක්‍රම දෙකෙන් එකට හදන්න පුළුවන්. එක්ක ගැනුම් පිරිවැය ඇතුළත් කරලා හදනවා. එහෙම නැත්නම් වට්ටම් ඉතිරිය සැලකිලියට අරගෙන හදන්න පුළුවන්. 500ක් ගත්තොත් 500ක් ගත්තොත් 725ක වට්ටමක් නේ ලැබෙන්නේ පුතා. 500ක් වරකදී ගත්තොත් ඒකකයකට 725ක වට්ටමක් ලැබෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දටම ලැබෙන වට්ටම කීයද? 3600 වැඩි කිරීම 725. 3600ටම 725ක වට්ටමක් ලැබෙනවා නෝමල් ප්‍රයිස් එකට වඩා. නේද? ඒ කියන්නේ වට්ටම් ඉදිරි රුපියල් 900යි. right? වරකදී 800ක් ගත්තොත් අවුරුද්දටම හැම ඒකකයකටම ලැබෙන වරකදී 800ක් ගත්තොත් 750ක වට්ටමක්. එතකොට වට්ටම් ඉතිරිය මේ ගාන 750යි. 1800ක වට්ටම් ඉතිරියක් වෙනවා. 1000ක් වරකදී ගත්තොත් 775ක වට්ටම් ඉතිරියක් හම්බ වෙනවා. ඒ කියන්නේ 3600ටම 775ක වට්ටමක් හම්බ වෙනවා ඒකකයට 775 ගාන. 2700ක වට්ටම් ඉතිරියක් හම්බ වෙනවා. 1500ක් ගත්තොත් අවුරුද්දටම 3600ක් ගන්නකොට හැම එකකින් රුපියල ගානේ වට්ටම් ඉතිරිය රුපියලයිනේ. රුපියල් 3600ක වට්ටම් ඉතිරියක් හම්බ වෙනවා. දැන් බලමු පිරිවැය. දැන් පිරිවැය කියන්නේ මේ දෙකේ එකතුවෙන් වට්ටම් ඉතිරිය අඩු කරන්න. මෙතන 1697යි. මෙතන 820යි. 820 ගත්තේ කොහමද? මේක ධන මේක ඍණ 900. 900 අඩු කරන්න ඕනේ මොකද වට්ටම් ඉතිරිය නිසා. මෙතන 250යි. මෙතන 340ක් ඍණ. මෙතන 360ක් ඍණ. ඒතර අඩු ඍණ පිරිවැය ඉතිරිය. right. ඒත් ඔයාලට පේනවා එකම කතන්දරේ වෙලා තියෙන්නේ. වට්ටම් ඉතිරිය පැත්තෙන් ගත්තත් අඩුම පිරිවැයක් ඍණ 360ක්. මෙන්න මෙතන තමයි EOQ වෙන්නේ. ඒ කියන්නේ වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් ওই ආකාර දෙකටම. ඒතකොට පිරිවැය වගුව හදා ගන්න පුළුවන් එක්කෝ වාර්ෂික ගැනුම් පිරිවැය දාලා එහෙම නැත්නම් වට්ටම් ඉතිරිය දාලා මේ වගුව දිහා හොඳට අවධානයෙන් බලලා අඩුම මුළු පිරිවැයක් තියෙන තැන මේ වට්ටම් සහිත අවස්ථාවේ ආර්ථික ගැනුම් ප්‍රමාණය කියලා තීරණය කරනවා. ඉතින් බොහොම සරලයිනේ. බොහොම සරලයි. දැන් මොනවද පියවර අනුගමනය කළේ? මොනවද පියවර අනුගමනය කළේ? ආර්ථික ගැනුම් ප්‍රමාණය සහ ඒ කියන්නේ මූලික ආර්ථික ගැනුම් ආකෘතිය ආපු ආර්ථික ගැනුම් ප්‍රමාණය සහ වට්ටම් සීමාවන් වලට හිමිකම් ලබන්න ඕනේ අවම අගයන් දැම්මා. අවම අගයන් ඇතුළත් කරලා මේ සංඛ්‍යා වගෝ පිළිවෙල කළා. TC අවම වෙන තැන අපි ආර්ථික ගැනුම් ප්‍රමාණය කියලා තීරණය කළා. බොහොම සරලයි. නේද? අවම වෙන තැන අපි ආර්ථික ගැනුම් ප්‍රමාණය කියලා තීරණය කළා. බොහොම සරලයි. එහෙනම් මම හිතනවා ඔබට වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කරන්න බොහොම පහසුවෙන් පුළුවන් වෙයි කියලා. හරි. එහෙනම් මේක නැවත පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. අධ්‍යයනය කළා ඔබට පුළුවන් වට්ටම් සහිත අවස්ථාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය බොහොම පහසුවෙන් ගණනය කරගන්න. හරි. දැන් ළමයි මේ අපි දැන් මේ පන්තියේ ඉන්න විවිධ කට්ටිය ඉන්න පුළුවන්. දැන් ගොඩාක් දැනුම තියන අය, දැනුම තියනවා ඒත් දැන් මතක නැති අය,
සමහර අය ඉන්න බොහොම අමාරුවෙන් මහන්සියෙන් ඉගෙන ගන්නයි. ඉතින් හැමෝම දිහා බලාගෙන තමයි අපි උගන්වන්නේ. ඉතින් ඒ අයට පුළුවන් මේ වීඩියෝ නැවත නැවත බලලා ප්‍රශ්න කරමින් ඉගෙන ගන්න. right. දැන් මම මේ වීඩියෝ එක ඉවර වෙලත් තව එක ප්‍රශ්නයක් ඔබට දානවා ඔබේ ඉන්න group එකට. ඒ වගේම LMS එකටත් මම හැම එකක්ම අප්ලෝඩ් කරනවා. මම බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔබ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙයි කියලා. right. එතකොට ව්‍යාපාරයක වාර්ෂික අමුද්‍රව්‍ය අවශ්‍යතාව ඒකක 600කි. අනෝමක් ඉදිරිපත් කිරීමේ පිරිවැය රුපියල් 30කි. තොග රඳවා ගැනීමේ පිරිවැය සාමාන්‍ය තොගේ පිරිවෙන් 10%යි. ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 10යි. කෙසේ වෙතත් මිලදී ගන්නා ප්‍රමාණය මත පහත වට්ටම් ලබා ගත හැකිය. අන්න පුතා මම දැන් කිව්වේ ඉස්සෙල්ලා ගානේ මේ ගානේ පුංචි තැනක වෙනසක් තියෙනවා. චූටි වෙනසක් තියෙනවා. ඒක ඒ වෙනස පෙන්වන්න ඕනින් තමයි මම මේ තව ගානක් EOQ වට්ටම් ආකෘතියෙන් හදන්නේ. අපි යමුකෝ කාලය ගත කරන්නේ නැතුව පළවෙනි ප්‍රශ්නෙට. මේක කියන්නේ වට්ටම් නොලැබේ නම් EOQ ගණනය කරන්න කියලානේ. ඒතකොට ඒ EOQ ගණනය කරන්න ඔයාලා දන්නවා. ඒ EOQ සමානයි 2DCO බෙදීම CH වර්ගමූලය. දැන් D දන්නවා. මේ ගානේ D දීලා තියෙනවා කෙලිම වාර්ෂික අවශ්‍යතාවයේ තියෙන්නේ 6000යි. CO දීලා තියෙනවා ඇනෝමක් කිරීමේ පිරිවැය රුපියල් 30යි. ඇනෝමක් ඉදිරිපත් කිරීමේ පිරිවැය රුපියල් 30යි. CH ගැනුම් මිලෙන් 10%යි. ගැනුම් සාමාන්‍ය තොගේ පිරිවෙන් 10%යි. සාමාන්‍ය තොගේ පිරිවෙන් 10% කියන්නේ ගැනුම් මිලෙන් 10%යි කියන එකම තමයි. ඒක ගැනුම් මිල රුපියල් 10යිනේ. ඒකෙන් 10% කියන්නේ මම හදලා පෙන්නන්න ඕනේ නැහැ. රුපියල් 10න් 10% කියන්නේ රුපියලයි. ඉතින් මේ තොරතුරු ඇතුළත් කරා නම් 2යි D කියන්නේ 6000යි. CO 30යි. මේක 1යි. ඇතුළත් කරන්න EOQ ගණනය කරන්න. කැල්කියුලේටර් පාවිච්චි කරලා ගණනය කරන්න. ඔයාලට ලැබෙනවා EOQ කියලා 600ක්. ආර්ථික ගැනුම් ප්‍රමාණය 600ක් ලැබෙනවා. මේක සරල දෙයක්. පොඩි දෙයක් මේක පුංචි කතන්දරයක්. පුංචි පහේ ළමයෙකුටත් පුළුවන් ආර්ථික ගැනුම් ප්‍රමාණය මේ 600 ගණනය කරගන්න. දැන් අපිට වැදගත් වෙන්නේ ඊළඟ එක. දැන් මේකේ තමයි අර EOQ වට්ටම් ආකෘතියේදී ගන්න සිරාම විදිය කියන්නේ. සිරාම ක්‍රමේ මෙතනදී කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම ස්ටෙප්ස් ටික හරියටම ෆලෝ කරන්න. මම කියන්නේ පළවෙනි ගානේ අපිට ෂෝට් කට් එකකට යන්න පුළුවන් වුණා හේතුව CH ස්ථාවරව දුන්නනේ. දැන් මේකේ CH ස්ථාවර නෑ. CH කොහොමද දෙන්නේ පුතා? CH ගැනුම් මිලෙන් 10%යි. ගැනුම් මිලෙන් 10%යි. CH ගැනුම් මිලෙන් 10%යි. ඒතර මේකේ පොඩි වෙනසක් තියෙනවා. CH ගැනුම් මිලෙන් 10%යි. CH ගැනුම් මිලෙන් 10%යි. නේද? CH ගැනුම් මිලෙන් 10%යි. එතකොට CH ගැනුම් මිලෙන් 10%යි නම් CH ගැනුම් මිලෙන් 10%යි නම් දැන් පොඩි ගැටලුවක් වෙනවා. මොකද්ද? පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි ගැළපීමක් අපිට බලන්න වෙනවා. පරීක්ෂා කරලා බලන්න වෙන පොඩි දෙයක්. ඒ තමයි වට්ටම ලැබෙනකොට ගැනුම් මිල වෙනස් වෙනවනේ පුතා. වට්ටම ලැබෙනකොට ගැනුම් මිල වෙනස් වෙනවා. ඒකෙන් 10%ක් තමයි CH. ඉස්සෙල්ලා ගානේ එහෙම උනේ නැහැ. ඉස්සෙල්ලා ගානේ කෙලින්ම CH දීලා තිබ්බ රුපියල් 4යි කියලා. ඒක අපි වෙනස්ුන්නේ නැහැ කියලා අරගෙන තමයි ගාන හදාගෙන ගියේ. එතකොට ගියපු විදිහයි දැන් පුංචි දෙයක් අපිට බලන්න වෙන එක. මහා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොඩි දෙයක් බලන්න වෙනවා. right. අපි එහෙනම් මෙහෙම කරන්න ඕනේ දැන්. අපි පොඩ්ඩක් මෙහෙම කරන්න වෙනවා දැන් මේකේ. දැන් වට්ටම් නොලැබේ නම් EOQ එක 600යි. වට්ටම් ලැබෙනවා නම් අපි මේකද කරන්න මේ වට්ටම් සීමාවන් තුනක් තියෙනවා. එකක් 1000 1999. අනිත් එක 2000 3999. අනිත් එක 3999ට වඩා වැඩි නම් ඒ කියන්නේ 4000ක් ගන්න ඕන. අපි මේකෙදි කරන්න ඕනේ පුතා පළවෙනිම වැඩේ මේක. පියවර අංක 1.
පළවෙනි අංකය තමයි පළවෙනි පියවර අපි අනුගමනය කරන්න ඕනේ. මේ ප්‍රමාණය ඇතුලේ ශක්‍ය EOQ එකක් තියනවාද කියලා. ඒ කියන්නේ දැන් වට්ටම් වලට යන්න නම් 1000ක් තමයි පළවෙනි එක. 102ක වට්ටමක් ගන්නත් 1000ක් ගන්න ඕනේ පුතා. දැන් මේ බලන්නකෝ මේ ගානේ හැටියට වට්ටම් නැත්තම් EOQ එක කීයද? 600යි. එහෙනම් වට්ටම් නැත්තම් ශක්‍ය EOQ එක 600යි. feasible EOQ එක 600යි. වට්ටම් තියෙනකොට අපි දන්නවා ප්‍රමාණය 1000කට වඩා ගත්තොත් 102යි, 2000කට වඩා ගත්තොත් 103යි, 3999ට වඩා වැඩිපුර ගත්තොත් 104යි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා ගැනුම් මිලෙන් 10%ක් තමයි CH එක. ගැනුම් මිලෙන් 10%. ඒ නිසා අපි බලන්න ඕන ඉස්සර වෙලාම මේ එක එක සීමාවන් ඇතුලේ ශක්‍ය EOQ එකක් තියනවාද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු 17 1999ත් අතර 1997 අතර ශක්‍ය EOQ එකක් තිබේද කියන එක. ශක්‍ය මේ සයන්න ශක්‍ය EOQ එකක් තියනවද? ශක්‍ය EOQ පරීක්ෂා කරනවා. ඒක පරීක්ෂා කරන්න මෙහෙමයි පුතා. අපි ඉස්සෙල්ලා එකේ පරීක්ෂා කරේ නෑ හේතුව CH වෙනස් වුණේ නැති හින්දා. දැන් CH වෙනස් වෙන හින්දා පරීක්ෂා කරලා බලනවා. EOQ සමානයි 2D CO බෙදීම CH වර්ගමූලය. දෙක දෙකමයි පුතා. දෙක දෙකමයි. D දෙක දෙකමයි D 6000යිනේ හරි. D 6000. CO වෙනස් වුණේ නැහැ. ඒක රුපියල් 30යි. CO 30යි. දැන් CH මේ බලන්නකෝ CH. දැන් CH රුපියල් 1 නෙමෙයිනේ පුතා. CH දැන් රුපියල් 1 නෙමෙයි. මොකද CH මෙතන රුපියල් 1 ආවේ ගැනුම් මිල රුපියල් 10යි. ඒකෙන් 10%යි. නේ? දැන් CH මෙහෙමනේ පුතා. දැන් 1000 1999 අතර ගත්ත වට්ටමක් හම් වෙනවා 102ක්. ඒ කියන්නේ ගැනුම් මිල රුපියල් 10න් 102ක වට්ටමක් හම් වෙනවා. 10 වැඩි කරන්න ඕන 98න්. ගැනුම් මිල ගන්න. 102ක වට්ටමක් හම් වෙනවා. ඒකෙන් 110ක් තමයි පුතා CH. ඒකෙන් 110ක් තමයි CH. එතකොට CH කියන්නේ 798ක් එනවා. එතකොට මෙතන 798ක් එනවා. CH වෙනස් වෙනවා. CH 798ක් එනවා. දැන් පුතා CH එක 798යි. දැන් මෙතනට 798 ඇප්ලයි කරන්න. CH වලට ඇප්ලයි කරන්න රුපියල නෙමෙයි 798. දැන් CH වලට 798 ඇප්ලයි කරලා ගණනය කරන්න බලන්න EOQ එක. මෙන්න එනවා 606යි කියලා. මෙන්න එනවා 606යි කියලා. මෙන්න එනවා 606යි කියලා. මෙන්න 606යි කියලා එනවා. දැන් බලන්න ආපු 606 1000 1999 අතරද කියලා? නෑ. එම නිසා ශක්‍ය නොවේ. ශක්‍ය නොවේ. එහෙනම් 1000 1999 අතරේ 1000 1999 අතරේ ශක්‍ය EOQ එකක් නැහැ. නේද? ශක්‍ය EOQ එකක් නැහැ. එහෙනම් වැඩක් වෙන්නේ නැහැ. 1000 1999 අතරේ හොඳම තැන තමයි මේක 1000. වට්ටමට හිමිකම් ලබන්න නම් ගන්න ඕන අඩුම ගාන. අපි ඉතිරි දෙකත් ඕනනම් ගණනය කරලා බලමු. අපි දැන් ඉගෙන ගන්න එකනේ කරන්නේ. නේද? මං කියන්නේ ඒක දැන් අපි හොඳටම ඉගෙන ගන්න ඕනේ. ගණන් හදන්න නෙමෙයි පුතා මේ concept එක ඔලුවට ගන්න ඕනේ. concept එකට ඔලුවට ගත්තට පස්සේ ගණන් 1000ක් ආවත් හදන්න පුළුවන්. ගණන් 1000ක් හදුවත් වැඩක් නැහැ. 1001 වෙනි ගාන හදන්න බෑ අනිවාර්යයෙන්ම concept එක ඔලුවේ නැත්තම්. දැන් ගොඩක් අයගේ තියෙන්නේ ඔලුවේ concept එක නෙමෙයි. ගාන තියෙනවා. 2DC වෙදීම් CH වර්ගමූලය කියන එක තියෙනවා. අපි ඒක බලමු දැන් පරීක්ෂා කරලා බලත හැකි. ඔයා ගත්තේ EOQ කියන එකද
නැත්තම් ගණනය කිරීමද කියන එක. නේද? මට ඕනේ මගේ හැටි වෙනස්. මගේ ක්‍රමය තමයි මට ඕනේ වාට අවබෝධ කරන්න. නේද? මට ඕනේ වාට අවබෝධ කරගන්න. අවබෝධ කරවන්න ඕනේ. හැබැයි ඉතින් මේ අවබෝධ කරන්න යද්දී අර පුද්ගල කණ්ඩායම් 4ක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ පුද්ගල කණ්ඩායම් 4ක්. නේ? පුද්ගල කණ්ඩායම් 4ක් ඉන්නවා. උග්ගටිතඤ්ඤ, විපටිතඤ්ඤ, නෙය්‍ය, පදපරම කියලා මේ විදිහට මේ 4 පුද්ගල කොටාසයක් ඉන්නවා. පුද්ගලයන් කොටස් 4ක් ඉන්නවා. මෙතන ඉතින් මම බලාපොරොත්තු වෙන අන්තිම එක තමයි පදපරම කියන අය. අනිත් තුනම ගොඩ දාන්න පුළුවන් අය ඉන්නේ කොහොම හරි. කොහොම හරි ගොඩ දාත හැකි කට්ටිය. නේ? උග්ගටිතඤ්ඤ කියන්නේ උඩම ඉන්න අය. විපචිතඤ්ඤ ඒ කට්ටියත් ගොඩ දාතයි. නෙయ్యත් ගොඩ දාත හැකි කොහොම හරි කළා. අපි try කරනවා. මේ පදපරම කියන අය ගොඩ දාන්න බෑ පුතා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ පදපරමයි ගොඩ දාන්න බෑ. මේ නිවන් අවබෝධ කර ගැනීමත් එක තමයි බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ. පදපරම කට්ටිය හත් කොටස් දෙකක් ඉන්නවා. මෙතන සමහර අය ඉන්නවා මේ GA වෙන්න බැරි වුණාට එයාට GA වලට වඩා උඩේවට වෙන්න පුළුවන්. උඩේව වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා GA නෙවෙයි මොකුත් වෙන්න බෑ. GA නෙවෙයි මොකුත් වෙන්න බෑ ඒ කට්ටියට. නේද? ඒතර පදපරමේකේ ওই කෑලි දෙකම ඉන්න පුළුවන්. නේ? සමහර අය ඒ කට්ටියට උරුම නැහැ GA කෙනෙක් වෙන්න. මොකද එයා ඊට වඩා උඩට යන්න බලන් ඉන්න කෙනෙක්. ඒකින්ද එයා GA පාස් වෙන්නේ නැත්තේ. එයා GA පාස් වෙන්නේ නැත්තේ GA බැරි හින්දා නෙමෙයි. එයාට ඕනේ ඊට උඩින් යන්න. අන්න එයා පාස් වෙන්නේ නැහැ. සමහර කට්ටිය ඉන්න පුළුවන් ඉඳලා හිටලා එයාට GA බෑ ඇත්තටම. වෙනෙක්කු බෑ පුතා. වෙනෙක්කු බෑ. අනිත් තුන කොහොම හරි අපි මේ කොට දානවා. අනිත් තුනේ පළවෙනි කට්ටිය කොට දාන්න දෙයක් නැහැ. මෙතන ඉන්නවා මේ උග්ගටිතඤ්ඤ කට්ටිය ඉන්නවා. මොකද මේ ප්‍රශ්න පත්‍ර දැම්මහම සමහර අය උත්තර දානවා ටක් ගාලා මට. හරිද කියලාත් අහනවා. මට ඉතින් බලන්න වෙන්නේ නැහැ ඔක්කොම. මම අනිවාර්යෙන් ඒවට උත්තර පොදු මාධ්‍යෙන් දෙනවා. නමුත් කැමැති මම එහෙම දානවට. මම පුළුවන් වුණොත් මැසේජ් එකක් දානවා. බැරි වුණොත් ඔයා දුක් වෙන්න එපා. නේද? එතකොට එහෙම කට්ටිය ඉන්නවා. එහෙම කට්ටිය ඉන්නවා. මේ ගැන අපි වෙනම කතා කරමු. මොකද ඔයාලා කවුරුත් මේ ගැන එච්චර අවධානයක් යොමු කරන්න කැමති නැති වෙන්න පුළුවන්. නමුත් මම ඒක නිකන් කිව්වා. නේද? රයිට්. පුතා. අපි ඊළඟ එකත් බලමු ඕන්න. 2000යි 3999 අතර සක්කියෝ කියු තිබේද කියලා බලමු. සක්කියෝ කියු තිබේද කියලා. අර වගේමයි. ඇයි මේක බලන්නේ? මේකේ CH වෙනස් වෙච්ච හින්දා. CH වෙනස් වුනේ නැත්නම් පුතා කොහොමත් 600 නෑ බලන්න දෙයක් නෑ. එහෙමනම් බලන්න දෙයක් නෑ. අර කලින් එකේ බැලියු නැත්තේ ඒකයි. හේතුව ඒකේ CH 4මනේ. 4නේ තිබ්බ ඒක වෙනස් වුන්නේ නෑනේ. මේකේ වෙනස් වෙනවනේ. ඇයි ගැනුම් මිලෙන් 10%යි. මේකේ ගැනුම් මිලෙන් 10%යි. D සමානයි 6000යි. ඉස්සලා වගේමයි. ඒතර 2යි D 6000යි. CO 30යි. CO 30යි. CH තමයි වෙනස් වෙන්නේ පුතා. CH ගැනුම් මිලෙන් 10%යි. දැන් 2000යි 3999 අතර 2000යි 3999 අතර පුතා 100ට හම්බ වෙන වට්ටම 3ක්. එතකොට normal price එක 10යි නම් 3ක් කියන්නේ මම වැඩි කරන 97න්. මේක තමයි ගැනුම් මිල. ඒකෙන් 10ක් තමයි CH වෙන්නේ. ඒ කියන්නේ 97ක් වෙනවා. 97ක් වෙනවා. 97යි CH එක. දැන් බලන්න EOQ කීයද කියලා. දැන් ගණනය කරන්න EOQ. එතකොට එනවා පුතා 609ක්. පොඩ්ඩක් එහාට මෙහාට වුණා. 609. වැඩක් නැහැ. ශක්‍ය නොවේ. ශක්‍ය නොවේ. මේ 2000යි 3999 අතර ගාණක් නෙවෙයි පුතා 609 කියන්නේ. මොකද 609ක් ගත්තා කියලා මේ වට්ටමට හිමිකම් ලබන්න බෑනේ. එහෙනම් ඒක ශක්‍ය නෙවෙයි. අපි ඉතින් ඊළඟ එක බලන්න ඕනේ නැහැ. ඕනනම් ගෙදරින් බලන්න. 3999ට 104ක වට්ටමක් ලැබුණත් මේක ශක්‍ය වෙන්නේ නැහැ පුතා. නේද? අන්න ශක්‍ය වෙන්නේ නැත්තම් දැන් මොකද කරන්නේ? ශක්‍ය වෙන්නේ නැත්නම් 600 ගත්තාම හරි කියලා ඉන්නවද? නෑ.
දැන් යන්න ඕනේ අර වැඩේට. දැන් යන්න ඕනේ අර වැඩේට. දැන් යන්න ඕනේ අර ටේබල් එකට. දැන් අපි යනවා අර ටේබල් එක හදන්න. නේද? ටේබල් එක. අර ටේබල් එක හදනවා. Q එකක් තමයි 600. EOQ එක අනිවාර්යෙන් දාගන්න ටේබල් එක 600. අනිත් ටික මොනවද? මේ වට්ටමට හිමිකම් ලබන්නම් ගන්න ඕනේ අඩුම ගණන්. මේ වට්ටමට හිමිකම් ලබන්න නම් 102ක වට්ටමට හිමිකම් ලබන්න නම් අඩුම ගානේ ගන්න ඕනේ 1000ක්. එහෙනම් ඔන්න Q 1000යි. ඊට පස්සේ 2000ක් ඕනේ ඊළඟ වට්ටමට 2000යි. ඊට පස්සේ 3999ට වඩා වැඩිනේ. ඒ කියන්නේ 4000ක්. 4000. ඔන්න ඔය ගණන් දානවා Q. ඔන්න ඔය ගණන් Q දානවා. Q දාලා අපි ගණනය කරගන්නවා ඉස්සෙල්ලා වගේම ටේබල් එක. දැන් ඉතින් මෙතනින් එහාට ගණනය කරන එක මම කියන්න දෙයක්වත් නෙවෙයි. නේද? TCO TCH වට්ටම් ඉතිරිය දාන්නත් පුළුවන් ගැනුම් පිරිවැය දාන්නත් පුළුවන්. නේද? වට්ටම් ඉතිරිය දාන්නත් පුළුවන් ගැනුම් පිරිවැය දාන්නත් පුළුවන්. මම ගැනුම් පිරිවැයම දාන්න ලේසි වෙන්න. ගැනුම් පිරිවැය TC මේක 1 නම් මේක 2 නම් මේක 3 නම් TC 4 නම් 4 කියන්නේ 1 ධන 2 ධන 3 right. දැන් බලමු TCO 600 දී TCO කියන්නේ පුතා මතකයි. දැන් අය පාරක් කිව්වොත් D බෙදීම Q වැඩි කිරීම CO. TCH කියන්නේ Q බෙදීම 2 වැඩි කිරීම CH. ගැනුම් පිරිවැය කියන්නේ Q වැඩි කිරීම P. quantity කියන්නේ total quantity. D වැඩි කිරීම P අතරම. D වැඩි කිරීම P. ගැනුම් පිරිවැය කියන්නේ D වැඩි කිරීම purchase price එක. right. එතකොට 600 දී D අපේ ඩිමාන්ඩ් එක ඔක්කොම තිබ්බේ 6000යි. 600 නම් CO 30යි. එතකොට TC හොයනවා 300ක්. බෙදලා ගන්න 300ක් එනවා. TCH Q දැන් Q 600යි නේ පුතා. Q බෙදීම 2 වැඩි කිරීම CH පුතා CH 600 දී CH රුපියලයි. එතකොට එනවා 300ක්. ඒකදී 300 එනවනේ. TCO 300 TCH 300. ඇයි EOQ එකක් නේ 600. නේ? right. ගැනුම් පිරිවැය. දැන් පුතා ගන්න වෙන්නේ ඒක ගැනුම් මිල කීයද? රුපියල් 10යි. ඒකයි ගැනුම් මිල කීයද? normal price එක රුපියල් 10යි නේ. purchase price එක P10යි. normal price එක රුපියල් 10යි නේ. මතකයි? ගානේ තියෙන බලා ගන්න. normal price එක රුපියල් 10යි. නේ? normal price එක රුපියල් 10යි. right? normal price එක රුපියල් 10යි. ඒතකොට 10යි නම් අවුරුද්ද පුරාවටම ගන්න ඕනේ 6000ක්. 6000ක් D 6000යි නේ. 6000යි 10 ගානේ 60000ක් එනවා. 60000ක් එනවා. එතකොට ওই දෙක එකතු කරාම 60600යි. TC එනවා 60600යි. ওই තුන එකතු 300 600 60600යි. ඊළඟට අපි බලමු 1000ක් ගත්තොත්. 1000ක් ගත්තොත් D 6000යි Q 1000යි වැඩි කිරීම 30 180යි. මේක 180යි. TCH අන්න TCH වලදී පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. Q 1000යි Q බෙදීම 2 දැන් පුතා CH කියන්නේ දැන් 1000ක් නේ ගන්න. 1000ක් ගන්නකොට ගැනුම් මිල 980යි. 1000ක් ගත්තොත් පුතා ගැනුම් මිල 980යි. ඒ 102ක වට්ටමක් හම්බුණානේ. 102ක වට්ටමක් හම්බුණා. 10ට රුපියල් 10ට 102ක වට්ටමක්. 102ක වට්ටමක් හම්බුණා. එතකොට 980යි. එතකොට මේකෙන් 110ක් නේ CH එක.
CH එක 798යි. දැන් CH එක 798යි. ඒතර මෙතන CH කියලා දාන්න ඕනේ 798. 798 දාන්න ඕනේ. 798 දාලා ගණනය කරන්න. 10 බෙදීම 2 වැඩි කිරීම 798. හාරසිය 90යි. දැන් ගැනුම් පිරිවැය පුතා 6000ක් ගන්න අවුරුද්ද පුරාවට කීය ගානේද? 9780 ගානේ. 9780 ගානේ. 9780. ඒ වට්ටම හම්බ වෙනවනේ 102ක්. 58800යි. 58800යි. 59470යි. 59470යි. right. ඊට පස්සේ අපි යන 2000ට D 6000යි Q 2000යි වැඩි කිරීම CO 30යි. මෙතන රුපියල් 90ක් එන්නේ. දැන් CH Q 2000යි 2000 බෙදීම 2 වැඩි කිරීම දැන් 2000ක් ගත්තොත් පුතා නේ 2000ක් ගත්තොත් දෙදාහක් ගත්තොත් 100ට 3ක වට්ටමක් හිමි වෙනවා. ඒ කියන්නේ 970යි. 103ක් ආවහම රුපියල් 10යිනේ. රුපියල් 10යි 103ක වට්ටමක් කියන්නේ 10ට 730ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 970. ඒකෙන් 110ක් නේ CH පුතාද? එතකොට CH 797යි. එතකොට CH එක 797යි. ඒතර 797ෙන් වැඩි කරන්න මේක. TCH ගන්න. එතකොට එනවා 970. දැන් පුතා ගැනුම් පිරිවැය වාර්ෂිකව 6000 වැඩි කිරීම දැන් එකක් ගන්න 970 ගානේ. මේ වට්ටම අනුව. 58200යි. පනස් 9260ක් වෙනවා උදා මෙතන 59260යි ඊළඟට අන්තිම වට්ටම 4000ක් ගත්තොත් 6000 බෙදීම 4000 වැඩි කිරීම 30 එතකොට TCO 45යි TCH දැන් 4000 බෙදීම Q බෙදීම 2 වැඩි කිරීම CH. දැන් පුතා හම්බ වෙනවා 100ට දැන් හම්බ වෙනවා 100ට 4ක වට්ටමක්. ඒ කියන්නේ 9760යි ගැනුම් මිල. ගැනුම් මිල 100ට 4ක වට්ටමක් ලැබුණා 9760යි. 9760න් 110ක් නේ. 9760න් 110ක් නේ CH එක. එතකොට CH එක 796ක් වෙනවා පුතා. 796යි. එතකොට මෙතන 796 ආදේශ කරන්න. එක්දාස් 920යි. එක්දාස් 920යි. දැන් ගැනුම් පිරිවැය 6000 වැඩි කරන් දැන් 960න් හම්බෙන්නේ. අවුරුද්දටම එක ඒකකයක් ගන්න පුළුවන් 960 ගානේ. 6000ක් ගන්නකොට ගැනුම් පිරිවැය යනවා 57600යි. එතකොට එනවා 59565යි. 59565යි. right. දැන් බලන්න
දැන් වගුවෙන් බලන්න අඩුම පිරිවැය තියෙන කොතනදීද? වට්ටම් සහිත අවස්ථාව. මෙතනදී normally කිව්ව 60000යි ඊට වඩා මෙතන අඩුයි 59470 මෙතන 59260 ඊට වඩා අඩුයි. මෙතන 59565 ඊට වඩා වැඩි. එහෙනම් අඩුම තිබෙ මෙතන. මෙන්න එහෙනම් EOQ. මෙන්න EOQ. වට්ටම් සහිත අවස්ථාවේදී EOQ මෙන්න. එහෙනම් වට්ටම් ලැබෙනවා නම් මේ වට්ටම් සහිත මේ අවස්ථාවේදී වරකදී මිලදී ගත යුතු ප්‍රශස්ත ප්‍රමාණය වෙන්නේ වරකදී ඒකක 2000ක්. 4000ට බෑ. 4000 දී පිරිය වැඩි වෙනවා ඊට වඩා. නේද? right. මම හිතනවා එහෙනම් ඔබ සියලු දෙනාටම පැහැදිලි ඇති කොහොමද වට්ටම් සහිත අවස්ථාවකදී ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කරන්න කියන එක. නේද? එහෙනම් මම ගණන් දෙකක්ම හැදුවා. බොහොම පැහැදිලිව ඒ ගණන් දෙක හැදුවා මම. අවස්ථා දෙකක් යටතේ එකක් CH එක වෙනස් වුණේ නැහැ. අනිත් එක CH එක වෙනස් වෙනවා. CH එක වෙනස් වෙනවා කියපු පුතා ගැනුම් මිලේ ප්‍රතිශතයක් විදියට CH දීලා තිබ්බොත් අනිවාර්යෙන් වට්ටමානුව ගැනුම් මිල වෙනස් වෙනවා. ඒ අනුව CH වෙනස් වෙනවා. එතකොට ඉස්සෙල්ලාම ශක්තිය EOQ එකක් තියනවාද කියලා පරීක්ෂා කර බලලා තමයි දාන්න ඕනේ. ශක්තිය නැත්තම් අදාළ වට්ටමට හිමිකම් ලබන්න මිලදී ගත යුතු අවම ප්‍රමාණය ඇතුළත් කළා අපි මේ ටේබල් එක හදනවා. මේ සංඛ්‍යා වගුවේ අඩුම පිරිවැය තියෙන තැන අපි EOQ විදිහට තෝරගන්නවා. එහෙනම් මම හිතනවා පැහැදිලි කියලා. එහෙනම් මම හිතනවා හැමෝටම පැහැදිලි කියලා. හැමෝටම මේක පැහැදිලි කියලා හිතනවා මම. right. දැන් මම තව පුංචි දෙයක් කතා කරන්න යනවා. දැන් අපි මෙතෙක් කතා කළේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඒ කියන්නේ මිලදී ගැනීමේ ආකෘතියක් තුල තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය කතා කරන්නේ. මම පුංචි මතක් කිරීමකුත් කරගෙන යනවා. තව concept එකක් අපිට හම්බ වෙනවා ආර්ථික කාණ්ඩ ප්‍රමාණය. අපි කියනවා ඒකට EBQ කියලා. Economic Batch Quantity. Economic Batch Quantity. ඒක හොයන්නේ මෙහෙමයි 2D CO බෙදීම CH එක ඍණ D බෙදීම R මහ දඩයි වගේ නිකන් එකවරම බැලුවම නමුත් ඇති දෙයක් නැහැ. මේක තමයි සූත්‍රය. economic batch quantity එක. දැන් අපි කතා කළේ කලින් economic order quantity කියලාද කතා කළේ. අපි කිසියම් අයිතමයක් පිටතින් මිලදී ගන්න අවස්ථාවකදී තොග සම්බන්ධ මුළු පිරිවැයම වෙන්න නම් වරකදී කොච්චර ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද කියලා. දැන් මේ කතා කරන්න යන්නේ ආයතනයක් නිෂ්පාදනය කරනවා නම් එක් නිෂ්පාදන වාරයකදී නිපදවිය යුතු ප්‍රශස්ත ප්‍රමාණය කොපමණද කියලා. දැන් normal EOQ මොඩල් එකේදී ඔබ දැක්ක මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් නේ. මම එදා තොග චක්‍රීය සටහන ඇඳලා පෙන්නුවා. තොග චක්‍රීය සටහන මේ විදිහට එකවරම අපි මිලදී ගත්තාම මේ විදිහට එනවා. අවසානයේදී බිඳුව එනවා. සැනකින් තොග ලැබෙනවා නම් මෙහෙම ඉහළ යනවා. නැවතත් තොහොම පරිභෝජනය කරගෙන යනවා. මෙහෙම තමයි තොග චක්‍රීය සටහනක් තිබුණේ. තොග චක්‍රීය සටහන. ඒ කියන්නේ මිලදී ගත්ත ප්‍රමාණය එකවරම ලැබෙන අවස්ථාවකදී. නිෂ්පාදන ආකෘතිය පොඩ්ඩක් මේ කාරණේ වෙනස් වෙනවා. නිෂ්පාදන ආකෘතියදී මේ කාරණේ වෙනස් වෙනවා. ඇයි මේ කාරණේ වෙනස් වෙන්නේ? නිෂ්පාදන ආකෘතියදී මේ කාර්යය වෙනස් වෙනවා. ඇයි ඒක වෙනස් වෙන්නේ? ඒකෙදි මෙහෙම වෙනවා. නිෂ්පාදන ආකෘතියදී තොග චක්‍රීය සටහන වෙනස් වෙනවා මෙහෙම. නේද? නිෂ්පාදනය කරන්න පටන් ගත්තාම ක්‍රමයෙන් වැඩි වෙනවා. නේද? පරිභෝජනයේදී ක්‍රමයෙන් අඩු වෙනවා. නේද? ක්‍රමයෙන් තමයි වැඩි වෙන්නේ නිෂ්පාදනයේදී. මොකද නිෂ්පාදනයත් වෙනවා මෙන්න මෙතන කොටසේදී නිෂ්පාදනයත් වෙනවා පරිභෝජනයත් වෙනවා. නිෂ්පාදන ශීඝ්‍රතාවයේ පරිභෝජන ශීඝ්‍රතාවට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නිෂ්පාදනයේ ශීඝ්‍රතාවය පරිභෝජන ශීඝ්‍රතාවයට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? තොග මට්ටම ක්‍රමයෙන් ඉහළ යනවා. එකවරම ඉහළ යන්නේ නැහැ. මොකද ග්‍රැජුවලි තමයි නිෂ්පාදන එකතු වෙන්නේ තොගයට. එකවරම තප්පර ගානෙන් මේක එකතු වෙනවා නම් මෙහෙම දකින්න පුළුවන් වෙයි. නේ? මෙතනදී නිෂ්පාදනය ඉඳලා ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් නිෂ්පාදනය නැවතිලා පරිභෝජන විතරක් කරනවා. නැවත නිෂ්පාදනයේදී මේ විදිහට යනවා. ඒතර නොවගේ හැඩයක් තමයි තොග චක්‍රීය සටහන නිෂ්පාදන ආකෘතියේදී ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ.
දැන් අපිට ওই කතන්දර මොකුත්ම වැඩක් නැහැ. ඔය කතන්දර ඔක්කොම අමතක කරලා දාමු. හරි. ඔය කතන්දරේ ඔක්කොම අමතක කරලා දාමු. right. දැන් මේ නිෂ්පාදන ආයතනයක මොකද්ද මේ ආර්ථික කාණ්ඩ ප්‍රමාණය කියලා කියන්නේ? දැන් නිෂ්පාදන ආයතනයක් මුණ දෙනවා ගැටලුවකට. දැන් මේ ආයතනයේට නිෂ්පාදනය කරන්න ඕනේ ප්‍රමාණය තියෙනවා. දැන් ආයතනයේ ඉල්ලුම අනුව තමයි නිෂ්පාදනය කරන්න ඕනේ. අපි හිතමු P කියලා භාණ්ඩයක් ගත්තා කියලා. ඒතර P භාණ්ඩයේ ඉල්ලුම අනුව තමයි නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒතර ඒ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න නම් අපි හිතමු P භාණ්ඩයේ වාර්ෂික ඉල්ලුම තියෙනවා 30000ක්. ඩිමාන්ඩ් එක. D 30000ක් තියෙනවා. ඒතර D 30000ක් තියෙනවා නම් D තියෙනවා 30000ක්. D 30000ක් තියෙනවා. අපි හිතමුකෝ CO මෙතන ඇණවුමක් පිරිවැය නෙමෙයි, මෙතන අපි කියන නිෂ්පාදන වාරයක් සැකසීමේ පිරිවැය කියලා. CO කියලා මෙතන අදහස් කරන්නේ නිෂ්පාදන වාරයක් සැකසීමේ පිරිවැය. අපි හිතමු මේක 4000යි කියලා. ඒක අපි 4000යි කියලා හිතමු. right. එතකොට CH තොග ඒකකයක් තබා ගැනීමේ පිරිවැය. අපි හිතමුකෝ ඒක රුපියල් 30යි කියලා. ඒක රුපියල් 30යි කියලා හිතමු. මෙතන R කියලා කියන්නේ නිෂ්පාදන ශීඝ්‍රතාව. නැත්නම් අවුරුද්දකට නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය. අපි ඒක හිතමුකෝ 60000යි කියලා. ඒක 60000යි කියලාම හිතමු. right. මම මේ සංඛ්‍යා ටික දැම්මා. ඔයාට දීලා තියෙන ගානකින් මේ සංඛ්‍යා ටික මේ විදිහට මම දැම්මා. right. එතකොට D කියන එක ඔයා දන්නවා වාර්ෂික ඉල්ලුම 3000යි. CO කියලා කියන්නේ මෙතන නිෂ්පාදන වාරයක් සැකසීමේ පිරිවැය. දැන් හැම එක ප්‍රොඩක්ෂන් එකේ සෙටප් එකක් කරන්න යන කොස්ට් එක. හැම පාරම ප්‍රොඩක්ෂන් එක සෙටප් කරද්දී දරන්න වෙන පිරිවැය. නිෂ්පාදන පිරිවැය නෙමෙයි. නිෂ්පාදන වාරයක් සැකසීමේ පිරිවැය. අර ඇණවුමක් කිරීමේ පිරිවැය වගේම. CH කියන්නේ තොග ඒකකයක් තබා ගැනීමේ පිරිවැය. ඉස්සෙල්ලා වගේම තමයි ඒක. R කියලා කියන්නේ නිෂ්පාදන ශීඝ්‍රතාව. මම කිව්වේ හැම වෙලාවෙම මේ නිෂ්පාදන ශීඝ්‍රතාවය මේකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක වැඩි වුණේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. නිෂ්පාදන ශීඝ්‍රතාවය. right. අපි එහෙනම් මේ කතාව, ඒ කියන්නේ අවුරුද්දට ඉල්ලුම තියෙන 30000යි. අපිට හදන්න පුළුවන් ඕන නම් කීයද 60000ක්. right. එහෙනම් කොහොමද අපි EBQ එක මේ ගානේ තොරතුරු අනුව ගණනය කරන්නේ? දෙක වැඩි කිරීම. දැන් ඩිමාන්ඩ් එක කිය 30000යි. නිෂ්පාදන වාරයක් සැකසීමේ පිරිවැය 4000යි. නිෂ්පාදන වාරයක් සැකසීමේ පිරිවැය 4000යි. CH එක 30යි. එක ඍණ D 30000යි. R 60000යි. දැන් මේ විශේෂයෙන්ම කැල්කියුලේටර්ස් වලින් විසඳද්දී සංසාරේ එකපාරින් ගොඩ යන්න හදන්න එපා. මම කැමතියි ඔයා කැල්කියුලේටරෙන් අඩුම ගානේ මේ ස්ටෙප් එකට මැනුවලි ආවට පස්සේ කැල්කියුලේටරෙන් විසඳනවා නේද? මොකද නැත්තම් මේක කැල්කියුලේටරෙන් ගහන්න ගිහිල්ලා ඔයා ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. එකවර විසඳන්න ගිහිල්ලා වැරදි උත්තර එන්න පුළුවන්. නිවැරදිව සුළු කිරීම කරේ නැත්තම් නේ. මෙතන 30000 බෙදීම 60000 කියන්නේ 0.5යි. එක ඍණ 0.5. ඒතර 30 වැඩි කිරීම 0.5 15යි. ඔන්න ඔතනට ආවට පස්සේ දන්න දේ. ඔතනට ආවට පස්සේ මට බය වෙන්න දෙයක් නැහැ. ඔයා නිවැරදි වේග විසඳනවා. නැත්තම් ඔය වරහන් ගොඩක් ගහලා අන්තිමේට බහුභූතයක් තමයි විසඳලා තියෙන, වෙන උත්තරයක් තමයි එන්නේ කැල්කියුලේටරේ තිබිලා. right. ඔයාට එනවා EOQ 4000යි කියලා. EBQ 4000යි. EBQ 4000යි. මේ ගානේ EBQ 4000ක් එනවා. economic batch quantity එක 4000යි. economic batch quantity එක 4000ක් කියලා එනවා. right. economic batch quantity එක 4000ක් කියලා ලැබෙනවා. හොඳයි. එහෙමනම් මේකට අපි කියනවා ආර්ථික
කාණ්ඩ ප්‍රමාණය කියලා. එතකොට අපි එක නිෂ්පාදන වාරයකදී නිෂ්පාදනය කරන්න ඕන කීයක්ද? 4000යි. එක නිෂ්පාදන වාරයකදී නිෂ්පාදනය කළ යුතු වන්නේ 4000යි. right. හරි. එතකොට අපිට පැහැදිලි ආර්ථික කාණ්ඩ ප්‍රමාණය කියන කෙනේ නිෂ්පාදන ආකෘතියේදී. ආර්ථික කාණ්ඩ ප්‍රමාණය කියන සංකල්පය යෙදෙන්නේ නිෂ්පාදන ආකෘතියේදී. මිලදී ගැනීමේදී තමයි EOQ economic order quantity එක එන්නේ. production model එකේදී EBQ කියන concept එක එනවා. right. ඇයි දැන් මේකේ මේ මෙතන ඊට පස්සේ කතා කරනවා දැන් හැම එකටම හේතු කියන්න යන්නත් ඕනේ නැහැ කියලා හිතනවා මට වෙලාවකට. ඇයි මේ D/R normal එකේ CH එකට වඩා මෙතන මේ CH එක අඩු වුණා. ඇයි CH එක අඩු වුනේ? ඒකට අඩු වුණ හේතුව මෙන්න මේ ප්‍රස්ථාර දිහා බැලුවමත් පේනවා. මෙන්න මෙහෙමනේ එන්නේ. ඒ කියන්නේ එකවර ආවේ නැහැනේ. purchase model එකේ නම් එකවර තමයි මිලදී ගන්න නේ. ඔහොම යන්නේ. දැන් මේකේ නම් ටික ටික තමයි එකතු වෙන්නේ. එකවරම දාන්න නැහැ කින්ද එකවර තියාගන්න නැහැ ඔක්කොම ටික. ටික ටික එකතු වෙන්නේ. ඒක නිසා තමයි CH එකට ඒක ගලපන්නේ. D/R එක ඍණ D/R නේ එකවර එන්නේ නැති හින්දා. ඒකින්ද CH එක අඩු වෙනවා අර මිලදී ගැනීමේ ආකෘතියට වඩා. right. හොඳයි. අපි එහෙනම් හැමෝම බලාගෙන හිටපු එකක් තමයි මේ බලාපොරොත්තු වෙන මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ කියයි කියලා. මම කිව්වා මේක දානවා කියලා. ඔයාලට දුන්න ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ඔබට දුන්න ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය. ඔයාලට දුන්න ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය. මම දාලා දින ප්‍රශ්න පත්‍ර අංක 1 කියලා. එකක් ඒකේ දෙවෙනි ප්‍රශ්නය මම මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. right. අමල් සමාගම P නැමැති භාණ්ඩය නිෂ්පාදනය කරනු ලබන අතර ඒ සඳහා M නැමැති අමුද්‍රව්‍ය පිටතින් මිලදී ගනු ලබයි. P භාණ්ඩයේ වාර්ෂික නිෂ්පාදන අවශ්‍යතාවය ඒකක 30000කි. සමාගමේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව P එකක 60000කි. ඒ විදිහට කතන්දර ගොඩක් තියෙනවා. නේ? ඒ විදිහට කතන්දර ගොඩක් තියෙනවා. කතන්දරේ තියෙනවා. right. කතන්දර කීපයක් තියෙනවා. right. දැන් මේ ගාන හැමෝටම ඇති. දැන් ස්ක්‍රීන් එකේ පේන ගාන නෙමෙයි අතේ තියෙන ගාන බලා ගන්න. හැමෝටම අපි මේක group එකට දාලා තියෙනවා. ඒ වගේම මම මේක LMS එකට අප්ලෝඩ් කරලා තියෙනවා මේ ගාන. ප්‍රශ්න දෙකක් තිබුණා. ඒකේ පුතා මේ දෙවෙනි ප්‍රශ්නේ. දැන් ඔබට පේනවා මේ ගාන හරි හොඳ ගානක්. හරි හොඳ ගානක්. මේ ගානේ හම්බ වෙනවා අමුතු දේවල් කීපයක්. එකක් තමයි හම්බ වෙනවා ප්‍රාග්ධන පිරිවැය කියලා එකක්. ඒක අලුත් දෙයක් ඔයාලට හම්බ වෙනවා. ප්‍රාග්ධන පිරිවැය කියලා වචනයක්. අලුත් දෙයක් නෙවෙයි දන්න අය ඇති. right. ඊට පස්සේ මේකේ නිෂ්පාදනය කරන්න P කියන භාණ්ඩය M කියන අමුද්‍රව්‍ය පිටතින් මිලදී ගන්නවා. ඒ කතන්දර ටිකක් දීලා තියෙනවා. right. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ පුතා M අමුද්‍රව්‍ය සඳහා ආර්ථික ගණන් ප්‍රමාණය ගණනය කරන්න කියලා. එහෙනම් අපි ඒක ගණනය කරමු. EOQ සමානයි 2DCO බෙදීම CH වර්ගමූලය. මීට සමාන පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයකුත් ඔබට බලා ගන්න පුළුවන්. මගේ මතක හැටියට EOQ වල 4 වෙනි ප්‍රශ්නේ ඒක. ඒක මම අද හැදුවේ නැහැ. මේ වෙලාවේ හැදුවේ නැහැ. 4 වෙනි ප්‍රශ්නේ ඒක. ඒකත් සාකච්ඡා කරනවා. right. දැන් අපි මේකේ දාගෙන යමු ඉස්සෙල්ලා D. D බලන්න තියනවද කියලා? D. දැන් මොකේ Dද? මොකේ Dද ඕනේ වෙන්නේ? M වල. M නේ පිටතින් මිලදී ගන්න. P වල D දාලා හරියන්නේ නැහැ. M අමුද්‍රව්‍ය සඳහා ආර්ථික ගණන් ප්‍රමාණය. M වල ඉල්ලුම කීයද? M වල ඉල්ලුම කෙලින්ම ගන්න බෑ. M වල ඉල්ලුම තමයි M හදන්නේ M අවශ්‍ය වෙන්නේ P හදන්න. M ඕන වෙන්නේ P හදන්න. P කින් අවුරුද්දට කීයක් හදන්න බලාපොරොත්තු වෙනවද? 30000යි. P වල එකක් හදන්න 4ක් ඕනේ. M වලින්. ඒ කියන්නේ M වල ඉල්ලුම 120000යි. M වල ඉල්ලුම 120000යි. CO කියන්නේ අමුද්‍රව්‍ය ඇනවුමක් කිරීමේ වියදම. අමුද්‍රව්‍ය ඇනවුමක් කිරීමේ වියදම රුපියල් 5000යි. එහෙනම් 5000යි. CH
CH පුතා මෙතන CH මොකුක් කියලා නෑ ගානේ. CH ගැනුම් මිලෙන් මෙච්චරයි කියලාත් නෑ. මේ ගානේ තියෙනවා හංගපු දෙයක් ප්‍රාග්ධන පිරිවැය. ප්‍රාග්ධන පිරිවැය 10. ඒ කියන්නේ ආවස්තික පිරිවැය 10යි. ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය 10යි. ඒ නිසා අපි M අමුද්‍රව්‍ය වල ගැනුම් මිලෙන් M අමුද්‍රව්‍ය වල ගැනුම් මිලෙන් 10ක් ගන්න ඕන CH කියලා. M අමුද්‍රව්‍ය වල ගැනුම් මිල කීයද? M අමුද්‍රව්‍ය වල ගැනුම් මිල රුපියල් 30යි පුතා. කිලෝ එකක් 30යි නේද? කිලෝ එකක් 30යි. 120න් එහෙම ගන්නෙ නෑ. 120න් එහෙම ගන්නෙ නෑ. ඇයි? 120 කියන්නේ M වල කිලෝ 4ක පිරිවැය 120 කියන්නේ. M 1 කිලෝ එකක් රුපියල් 30යි. ඒකෙන් 10ක්. රුපියල් 3යි CH එක. දැන් ඉතින් තියෙන්නේ කැල්කියුලේටරෙත් එක්ක කරන් තියෙන ගණන් තුනක් විතරනේ මේ ටික දාගත්තාම 2යි D 120000යි CO 5000යි CH 3යි. CH 3යි. EOQ 20000යි. EOQ 20000යි. පළවෙනි ප්‍රශ්නේ EOQ 20000යි. දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා P භාණ්ඩය සඳහා ආර්ථික කාණ්ඩ ප්‍රමාණය ගණනය කරන්න කියලා. P භාණ්ඩය සඳහා ආර්ථික කාණ්ඩ ප්‍රමාණය ගණනය කරන්න. මේක දෙවෙනි ප්‍රශ්නේ. මේක පළවෙනි එකනේ. පළවෙනි එක. රෝමන් 1. රෝමන් 2 ආර්ථික කාණ්ඩ ප්‍රමාණය ගණනය කරන්න. EBQ EBQ සමානයි 2DCO බෙදීම CH වැඩි කිරීම එක ඍණ D බෙදීම R වල වර්ගමූලය. right. දැන් මේකේ D ගත්තොත් දැන් මෙතන D කියන්නේ මේ අපේ P භාණ්ඩේ ඉල්ලුම අවුරුද්දට 30000යි. ඒක දන්නවා. CO කියලා කියන්නේ මෙතන ඇත්තටම cost of setup කියන එක CS කියලාත් අපිට දාන්න පුළුවන් ඕන ඉලක්කම් වලින් අංකණය කරද්දී CS කියලාත් දාත හැකි. ඒක තියෙනවා නිෂ්පාදන වාරය සැකසීමේ වියදම මේ 4000යි කියලා. නිෂ්පාදන වාරය සැකසීමේ වියදම 4000යි. 4000යි. CH කියන්නේ මේකේ පුතා CH කියන්නේ මේ බලන්න CH ප්‍රාග්ධන පිරිවෙන් 10යිනේ. එතකොට P කියන භාණ්ඩයේ ඒකකයක නිෂ්පාදන පිරිව රුපියල් 300යි. P කියන භාණ්ඩයේ ඒකකයක පිරිව 300යි. ඒකෙන් 10%ක් තමයි අත්‍තරම. ඒකෙන් 10%ක් තමයි එතකොට CH වෙන්නේ. 300න් 10%ක්. 300න් 10%ක් තමයි CH වෙන්නේ. 300න් 10%ක්. 300න් 10%. නිෂ්පාදන පිරිවෙ 100යි ප්‍රාග්ධන පිරිවෙ 10යි ඔන්න 30යි. CH එක 30යි. දැන් විසඳමු 2යි D 30000යි CO 4000යි CH 30යි වැඩි කිරීම එක ඍණ D කියන්නේ කීයද පුතා? D 30000යි වාර්ෂික නිෂ්පාදන හැකියාව R කියන්නේ මේ ගානේ 60000ක් කියලා තියෙනවා. වාර්ෂික නිෂ්පාදන හැකියාව P වල 60000යි. 60000. විසඳන්න. විසඳුවහම ඔයාලට ලැබෙනවා EBQ කියන එක. EBQ කියන එක ලැබෙනවා. EBQ. ඉකොනොමික් බැච් ක්වොන්ටිටි එක 4000යි. නිෂ්පාදන වාරයකදී නිෂ්පාදනය කළ යුතු ඒක ගණන 4000ක් කියලා ලැබෙනවා පුතා.
right. එහෙනම් ඒක හරි. ඊට පස්සේ යමුකෝ අපි මේකේ රෝමන් 3ට. රෝමන් 3 අහන්නේ පුතා. රෝමන් 3 අහන්නේ M අමුද්‍රව්‍ය සම්බන්ධව පහත දෑ ගණනය කරන්න. ඒක අපි අර දන්නේ එකනේ. මොකද්ද? වාර්ෂික තොග තබා ගැනීම මුළු පිරිවැය. තොග තබා ගැනීම TCH. TCH කියන්නේ කොහොමද? Q බෙදීම 2 වැඩි කිරීම CH. දැන් අපි මේකේ Q කීයද ආවේ? Q කීයද ආවේ මැටීරියල් එකේ? මැටීරියල් එකේ Q ආවේ EOQ එක 20000යි. EOQ 20000යි. මැටීරියල් එකේ 20000යි EOQ. එහෙනම් Q 20000යි. 20000 බෙදීම 2. CH එක මැටීරියල් එක කීයද? රුපියල් 3ක් ආවේ. CH එක රුපියල් 3ක් ආවේ. CH 3යි. නේ? CH 3යි. sorry. විසිදහ බෙදීම 2 වැඩි කිරීම 3. රුපියල් 30000. TCH. TCO ගන්න කොහොමද? D බෙදීම Q වැඩි කිරීම CO. D බෙදීම Q වැඩි කිරීම CO. දැන් D පුතා ඩිමාන්ඩ් එක 1,20,000යිනේ. Q 20000යි. CO ඇනෝමක් කිරීමේ පිරිවැය. ඇනෝමක් කිරීමේ පිරිවැය CO 5000යි. බලන්න ගාන බලන්න පොතේ අරන්. ගාන පොතේ බලන්න මේ. CO 5000යි. අමුද්‍රව්‍ය ඇනෝමක් කිරීමේ පිරිවැය 5000යි. නේද? අමුද්‍රව්‍ය ඇනෝමක් කිරීමේ පිරිවැය 5000යි. right. එහෙනම් ඒකත් වෙනවා රුපියල් 30000යි කියලා. දැන් ඔයාලට මෙහෙම ආවහම හරි සැටිස්. මොකක්ද දන්නා සැටිස්ෆැක්ෂන් එක? දැන් පට්ට ෂුවර් එකක් තියෙනවා මේ ගාන හැදුවා හරි කියලා. එයි EOQ වලදී TCO එකයි TCH එකයි සමාන වෙන්න බෑ පුතා මේ. ඒ දෙකම 30000 වෙලා තියෙනවනේ. දැන් එතකොට සැටිස්. නේ? අන්න ඒ සැටිස්ෆැක්ෂන් එක තියාගන්න. නේද? අන්න ඒ සැටිස්ෆැක්ෂන් එක තියාගන්න. right. හරි. මතක තියාගන්න එහෙනම්. EOQ වලදී ඒ දෙක සමාන වෙනවා. right. right. ඊට පස්සේ රෝමන් 4න් අහනවා P භාණ්ඩය සඳහා පහත දෑ ගණනය කරන්න. P භාණ්ඩය සඳහා පහත දෑ ගණනය. එක මුළු සැකසුම් පිරිවැය. වාර්ෂික මුළු සැකසුම් පිරිවැය. ඒ කියන්නේ TCO කියන එක. TCO මේක TCS කියලා දැම්මත් කමක් නැහැ. set of cost කියන. TCO සමානයි D බෙදීම Q ඒ කියන්නේ EBQ කියන එක වැඩි කිරීම CO. ඩිමාන්ඩ් එක කීයද? අවුරුද්දට ඩිමාන්ඩ් එක P භාණ්ඩයෙන් 30000යි. අවුරුද්දටම ඩිමාන්ඩ් එක P භාණ්ඩයෙන් 30000යි. Q කීයද? EBQ 4000යි ආවේ මේ 4000යි. EBQ 4000යි. වැඩි කිරීම CO කීයද? ඇනෝමක් සැකසීමේ පිරිවැය කීයද තිබ්බේ? ඇනෝමක් සැකසීම පිරිවැය මේ P නිෂ්පාදන වාරය සැකසීම පිරිවැය 4000යි. 4000. එතකොට මේක සුළු කරාම ඔබට ලැබෙයි උත්තරේ රුපියල් 30000යි කියලා. මේක සුළු කරාම ලැබෙයි රුපියල් 30000යි කියලා. රුපියල් 30000යි කියලා ලැබෙයි. right. ඒක අහනවා ඊළඟ එක වාර්ෂික මුළු තොග තබා ගැනීම පිරිවැය. TCH PI තමයි සම්බන්ධය. ඒක හොයන්නේ මෙහෙමයි. Q බෙදීම 2 වැඩි කිරීම CH එක ඍණ D බෙදීම R.
ඔන්න ලියා ගන්න සූත්‍රය. ඔන්න ලියා ගන්න සූත්‍රය. ඔන්න ලියා ගන්න සූත්‍රය. මොකද්ද සූත්‍රය? නිෂ්පාදන ආකෘතියේදී නිෂ්පාදනයේ තොගය තබා ගැනීමේ පිරිවැය සමානයි Q බෙදීම 2 වැඩි කිරීම CH වරහණක් 1 ඍණ D බෙදීම R. දැන් ආදේශ කරමු සංඛ්‍යාව. Q කියන්නේ EBQ එක 4000යි. බෙදන්න දෙකෙන් වැඩි කරන්න CH රුපියල් 30යි ගණනය කරගත්ත ඉස්සෙල්ලා. බෙදීම 1 ඍණ D කියන්නේ 30000යි. R කියන්නේ 60000යි. නිෂ්පාදන හැකියාව 60000යි අවුරුද්දකට. දැන් ඕක සුළු කරන්න. කාට සුළු කරාම ලැබෙයි ලස්සනට 30000යි. අන්න නැවතත් එනවා සටිස්ෆැක්ෂන් එකක්. සටිස්ෆැක්ෂන් එකක් එනවා ආයෙත්. මම කොහොනේ ඒක තියාගන්න කියලා. මොකද්ද? දැන් එහෙනම් හිතනවා EBQ එකත් හරි. EBQ කියලා 4000ක් ගණනය කරගත්ත ඒකත් හරි. එහෙනම් විභාගෙටත් ඕකම කරද හැයි පුතා. විභාගෙටත් ඕකම කරද හැයි. විභාගෙත් ඔයා තේරුම් ගන්නවා අන්න හැදුවා හරි මං කියලා. මං හදපු එක හරි කියලා තේරුම් ගත්තා. මොකද මෙන්න 30000යි මෙන්න 30000යි ටැලි වෙනවනේ. ටැලි වෙනවා. රයිට්. නේද? රයිට්. දැන් එහෙනම් මං හිතනවා අපි අද සාකච්ඡා කළේ විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡා කළේ ආර්ථික ඇණවුම් ප්‍රමාණ වට්ටම් තියෙන අවස්ථාවකදී ගණනය කිරීමයි. දෙවෙනි කාරණේ අපි සාකච්ඡා කළා ආර්ථික කාණ්ඩ ප්‍රමාණය. ඒ කියන්නේ නිෂ්පාදන ආකෘතියේදී කොහොමද ආර්ථික කාණ්ඩ ප්‍රමාණය ගණනය කරන්න කියන එක. EBQ ගණනය කළ නතරුනේ නැහැ. ඊට අදාළව අපි කතා කළා කොහොමද EBQ වලදී ඉකොනොමික් බැච් ක්වොන්ටිටි එකේදී කොහොමද වාර්ෂික මුළු සැකසීමේ පිරිවැය ගණනය කරන්නේ. වාර්ෂික තොග තබා ගැනීම පිරිවැය ගණනය කරන්න කියන එක. හොඳයි. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එතකන් ඔබට ආයුබෝවන්.